අපි පුතේ තා අන්තිම දවසේ මේ සිලෙක්ෂන් වලට නිකන් කතා කරා මම හිතන්නේ Python වල පුළුවන් තරම් ඉක්මනින් අපි Python තියරි ඉවර කරමු. තියරි එක මම බොහොම සාරාංශයක් විදිහට කතා කරගෙන යන්නේ. ඊට පස්සේ Python වල මේ දක්වා විභාග වල ආපු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ප්‍රශ්න සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ආදර්ශ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා මේ ඒකක ඉවර කරමු. එතකොට සම්පූර්ණ Python මුල සිට අගට මේ පාඩම සම්පූර්ණයෙන්ම කතා කරන්නේ නැහැ. ඒකකේ මම සාරාංශයක් විදිහට කතා කරගෙන යන්නේ. ඒ තැන්වලදී ඔයාලට මොකක් හරි දැනගන්න ඕන නම් එහෙම නැත්නම් මොකක් හරි වැඩිපුර විස්තර කරගන්න ඕන නම් ඔයාලා මගෙන් අහන්න. එතකොට මම එදා මට මතක හැටියට නැවැත්තුව අපිට සති දෙකක්කින් හම්බෙන්න බැරි වුණා. සිලෙක්ෂන් ගැන කතා කරා. එහෙම නැත්නම් if statement එක ගැන කතා කරා. මම සාරාංශයක් ගත්තොත් එහෙම ඉක්මනින්ම අපි කතා කරමු සාරාංශයක්. if එක පාවිච්චි කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඔයාලට මතක ඇති. පළවෙනි එකම තමයි if selection එක if වගන්තිය විතරක් දීලා අපිට ඒක සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන දේවල් ක්‍රියාත්මක වෙන උපදේශ ටික ලියන්න පුළුවන්. මේක සරලම ආකාරය. ඒ කියන්නේ if command එක දෙනවා ඊට පස්සේ කොන්දේසිය දෙනවා. කොන්දේසිය සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්ති ටික අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක තමයි if එකේ පළවෙනි සරලම ආකාරය. ඊට පස්සේ අපි කතා කරා if එකේ else එක ගැන. ඒකෙදි සත්‍ය if එක සාකච්ඡා කරන සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්ති ටික මෙතන ලියන්න පුළුවන්. 1 2 ඔය විදිහට වගන්ති කීපයක් වගන්ති ඕන තරම්. ඊට පස්සේ මේක අසත්‍ය වුණොත් මේ කොන්දේසිය ප්‍රකාශන එහෙම නැත්නම් තර්කයේ අසත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්ති අපි ලියනවා මොකක් යටතේද? else යටතේ. මේ if එක පාවිච්චි කරන දෙවෙනි අවස්ථාව. මේකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මෙහෙම ගත්තොත් එහෙම මෙහෙම ලියමු m සමානයි int input enter age කියලා. enter age. හරි. ඊට පස්සේ input කරන සංඛ්‍යාව age එක m වල ගබඩා වෙනවා. අපිට මෙතන එක්ස්ප්‍රෙෂන් එක විදිහට දෙන්න පුළුවන්. if m greater than 80 m greater than 80 colon mark එක දෙන්න ඕනේ. සත්‍ය වුණත් ක්‍රියාත්මක වෙන වගන්ති print you can follow the course මොකක් හරි මෙහෙම එකක් ලියන්න පුළුවන්. අසත්‍ය වුණොත් මොකද්ද කරන්නේ? else එක යටතේ ලියනවා. අපි ලියනවා මෙතන print try again. එතකොට මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ අසත්‍ය වුණොත්. එතකොට මේ if එක පාවිච්චි කරන දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය if එක පාවිච්චි කරන්න පුළුවන් අපිට ඉස්සෙල්ලා දෙකේම එක තර්කයක් අපි පාවිච්චි කරේ. එක තර්කයයි. තුන්වෙනි එකේදී අපිට තර්ක උමනා තරම් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි තර්කයේ if එක යටතේ ලියනවා. ඊට පස්සේ කොන්දේසිය ලියනවා. ඒ කොන්දේසිය සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්තිය හෝ වගන්ති මෙතන ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ තර්කය අසත්‍ය වුණොත් දෙවෙනි තර්කය පාවිච්චි කරනවා. දෙවෙනි තර්කය සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්ති හෝ වගන්තිය මෙතන ලියනවා. මේ විදිහට අපිට තර්ක කීපයක් කොන්දේසි කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කොන්දේසි සියල්ලම අසත්‍ය වුණොත් ක්‍රියාත්මක විය යුතු වගන්ති else යටතේ ලියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකට උදාහරණයක් ගත්ත හැකි අපිට විභාගයකදී ලබාගත් ශ්‍රේණිය අනුව විභාගයකදී ලබාගත් ලකුණු වල සාමාන්‍ය අනුව ශ්‍රේණිය ලබා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු average එකෙන් තමයි ශ්‍රේණිය දෙන්නේ. average එක මම AV කියලා ගන්නම්. AV 75ට වඩා වැඩි නම් එහෙම නැත්නම් 75 ඊට වඩා වැඩි නම් A එකක් දෙනවා. AV 65 හෝ ඊට වඩා වැඩි නම් B එකක් දෙනවා. AV 55 හෝ
ඊට වඩා වැඩි නම් C එකක් AV 40 හෝ ඊට වඩා වැඩි නම් S එක. එහෙම නැත්තම් මොකද්ද දෙන්නේ? W. මේ සියල්ලටම හරි ගියේ නැත්තම් W. එතකොට මේකට අදාළව කොහොමද ලියන්නේ අපි? if එක විතරක් මදි. if else එකත් පාවිච්චි කරන්න වෙනවා. මේ elif එකත් පාවිච්චි කරන්න වෙනවා. එතකොට elif විධාන යොමනා වෙනවා කමාන්ඩ් එක. ඒක පාවිච්චි කරලා කොහොමද මේක ලියක් කරන්නේ? ආරම්භයේම if අපි ලියමු average එක AV greater than or equal 75 colon mark එක අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ tab එකක් තියන්න ඕනේ. tab එක යටතේ ලියනවා මොකක්ද tab එක තියලා ඒ යටතේ ලියනවා මේක සත්‍ය වුණොත් මොකද්ද වෙන්න ඕනේ? මම දෙන්නම් grade සමානයි A. grade වලට පවරන්න A කියලා දෙනවා. ඊට පස්සේ මේක අසත්‍ය වුණොත් ක්‍රියාත්මක ඊළඟට තව තර්කයක් ගොඩනගනවා. ඒක ලියන්නේ මොකක් යටතේද? elif යටතේ. elif යටතේ. මතක තියාගන්න Python වලදී ඒ වගන්ති සියල්ලම මේ මෙතන තනි එක ලයින් එකක් යටතේ ඉන්නේ සිරස්ව. ඒකට හේතුව පළවෙනි තර්කයත් එක්ක දෙවෙනි තර්කයේ සම්බන්ධ නැහැ. ඒ කියන්නේ පළවෙනි එකේ කොටසක් නෙමෙයි. ඒකේ සාකාවක් නෙමෙයි දෙවෙනි elif එක. දෙවෙනි elif එකේ සාකාවක් නෙමෙයි තුන්වෙනි elif එක. ඒ හින්දා මේවා ඇතුළට යන්නේ එකම ලයින් එක දිගේ පහළට එන්න ඕනේ. එතකොට elif AV greater than or equal 65 මම ලියනවා මොකද්ද? grade සමානයි B. ඊළඟට ඒක ඒ තර්කයට හරි ගියේ නැත්නම් ඊළඟ තර්කය elif AV greater than or equal 55 මොකද්ද? grade එක සමානයි C. ඒකට හරි ගියෙත් නැත්නම් මොකද්ද 55 හම්බුනොත් ඊට හෝ ඊට වඩා විනොත් C. එහෙම නැත්නම් අනිවාර්යෙන් යාට හම්බෙන්නේ මොකද්ද? else එකක් ආයේ තර්කයක් ගොඩනගන්නේ නැහැ. elif AV greater than or equal 40 එයාට මොකද්ද හම්බෙන්නේ? grade එක S. එහෙම නැත්නම් හම්බෙන්නේ මොකද්ද? අපිට ලියන්න පුළුවන් else grade equal W. ඊට පස්සේ යටින් ලියනවා කමාන්ඩ් එක මොකද්ද? print වරහන් ඇතුලේ grade. එතකොට මේ elif එක ක්‍රියාත්මක වෙන විදිය. එතකොට if එක මේ පාවිච්චි කරපු තුන්වෙනි ආකාරය. ඊළඟට කොහොමද if එක පාවිච්චි කරන්නේ? එතනදී if එකයි else එකයි මෙතන උදාහරණයක් තියෙන්නේ. සත්‍ය වුණොත් ක්‍රියාත්මක කරන වගන්ති, අසත්‍ය වුණොත් ක්‍රියාත්මක කරන වගන්ති. ඔය ප්‍රධාන ක්‍රම තුන තමයි ඔයත් මම කතා කරේ. ඔය තුනට අමතරව තව මේක විවිධ ඒ කියන්නේ තර්කයේ අනුව අපිට if එක ඇතුලේ තව if එකක් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ මොකක්ද? මේ ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රශ්නයක් වාගේ ලියාගත්තොත් හොඳයි. අපි මෙහෙම ලියාගමු මං එදා දුන්නද කියලා මට පොඩ්ඩක් මතක් කරන්න බලන්න පුතේ. මේ ප්‍රශ්නේ දුන්නද මං? එදා ඉඳපු කෙනෙක්? දුන්න නැත්නම් හරි කමක් නැහැ මේක රෙකෝඩ් වෙනවානේ. ඔයාලට දාගන්නත් පුළුවන්, බලන්න පුළුවන්. මේකෙදි කරන්නේ සංඛ්‍යාවක් ආදානය කරපුවාම ඒ සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙනවද කියලා චෙක් කරන එක. ඉලක්කම් කීයක් තියෙනවද කියලා අවුට්පුට් එක දෙන එක. සංඛ්‍යාවක් ඉන්පුට් කරන්න කියනවා. ඊට පස්සේ පළවෙනි එකෙන් කරනවා if ඉන්පුට් කරපු සංඛ්‍යාව නම් වල ගබඩා වෙනවා නම් greater than or equal 0 and num less than 10. ඒ කියන්නේ සංඛ්‍යාව බිඳුව හෝ ඊට වඩා වැඩි නම් සහ මෙන්න n කියන ඔපරේටර් එකක් පාවිච්චි කරලා and num greater than or equal 0 ඉන්පුට් කරපු සංඛ්‍යාව බිඳුව හෝ ඊට වඩා වැඩි නම් සහ ඒක 10ට වඩා අඩු නම් ඒ කියන්නේ මේ මොන සංඛ්‍යාවක්ද? බිඳුවත් 9ත් අතර සංඛ්‍යාවක්. එහෙනම් මේකේ අනිවාර්යෙන් තියෙන ඩිජිට් කීයද? ඉලක්කම් තියෙන්නේ එකයිනේ. ඒ හින්දා මෙතන දානවා digits equal 1. ඊට පස්සේ elif num greater than or equal 10 සංඛ්‍යාව 10 හෝ ඊට වඩා වැඩි නම් සහ
සංඛ්‍යාව 100ට වඩා අඩු නම් එතකොට 100ට වඩා අඩුයි කිව්වහම 100 ගන්න බෑ 99 නේ ගන්න මෙතන 99 ගත්තාම අනිවාර්යෙන් මේ දෙක අතර තියෙන සංඛ්‍යාවක ඉලක්කම් තියෙන්නේ දෙකයි ඩිජිට්ස් දෙකයි. එතකොට ඒ විදිහට මේක පාවිච්චි කරලා තියෙන්නේ elif එක. එතකොට ඒ තර්කය ගොඩනගලා තියෙන ආකාරය. අපි තව එකක් ගත්තොත් මෙතනදී if එක යටතේ එක වගන්තියක් නෙමෙයි වගන්ති කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ව්‍යාජකයතවලදී if එක ආරම්භ කරාට පස්සේ ව්‍යාජකයතවලදී තර්කය ලිව්වා ඊට පස්සේ සත්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන වගන්ති ටික ලිව්වා අනිවාර්යෙන් end if එකක් ඕනේ. end if එකක් ඕනනේ ව්‍යාජකයතවලදී. හැබැයි Python කේතවලදී end if එකක් නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ මොකද්ද? tab එකක් ඉස්සරහට තියලා ලියන්නේ. ඉස්සරහට තියලා ලිව්වහම if එකට අයිති ආය ආපහු ගත්තොත් එහෙම if එකකින් අවසන් වෙනවා. එතකොට මේ multi line බහුපේලි ඉවර කරන්න ක්‍රමයක් මේ Python වල නෑ ව්‍යාජකේතවල වාගේ. මම මේක මේ ඉක්මනින් කතා කරන්නේ මේක එදත් කතා කරපු නිසා. ඊට පස්සේ මෙතන තියෙන්නේ nested එකක්. එනත්තම් නීඩිත තේරීමක් තියෙන්නේ. ඒකේ කොහොමද වෙන්නේ? practical marks input කරන්න කියනවා. ඒක PM කියන විචල්්‍ය තුල ගබඩා වෙනවා. theory marks input කරන්න කියනවා. ඒක TM කියන විචල්්‍ය තුල ගබඩා කරන්න කියනවා. එතකොට විචල්‍යයන් දෙකක් තියෙනවා. ඔයාලා ගැටලු විසඳද්දි මතක තියා මෙන්න මේ ක්‍රමයටම විසඳන්න. එතකොට වරදින්නේ නැහැ. PM තියෙනවා. input කරන්න කියනවා. අපි තුමු PM වලට 50 input කරා TM වලට 90 input කරා කියලා. එතකොට theory marks 90යි practical marks 50යි. if PM greater than or equal 85. PM කියලා කියන practical marks ඒක 85 හෝ ඊට වඩා වැඩිද? ඒ වැඩි නම් තමයි ඇතුළට එන්නේ. ඇතුළට ආවම ආයෙ තියෙන්නේ if එකක්. එතකොට මේ වාගේ if එකක් මේ වාගේ if එක පාවිච්චි කරලා තිබ්බොත් අපි ඒකට කියනවා nested කියලා. එහෙම නැත්නම් මොකද්ද? නීඩිත තේරීමක් තියෙන්නේ. nested selection එකක්. ඒකේ අතු බෙදලා තියෙනවා. අතු බෙදලා කියන එකයි මේ කියන්නේ. මේ if එක සත්‍ය වුණොත් මෙතන තියෙන කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි දෙවෙනි කොන්දේසිය ක්‍රියාත්මක වෙන්නේ. මීට කලින් පාවිච්චි කරපුවා එහෙම නෙමෙයි. පළවෙනි කොන්දේසිය සත්‍ය වුණත් අසත්‍ය ඊළඟකට යනවා. එහෙමයි කරන්නේ. ඒතර මේ පළවෙනි කොන්දේසිය සත්‍ය වුණොත් පමණයි දෙවෙනි කොන්දේසියට යන්නේ. ඒක දිහානවා TM greater than or equal 60. එතකොට දැන් මෙතන පළවෙනි කොන්දේසිය සත්‍ය නෑනේ අපේ PM 50 නෙමෙයිනේ. එහෙනම් මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක සත්‍ය නෑ. ඇතුළට මේ if එක යටතේ තියෙන මේ වගන්තිය එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. else එකට යනවා print you are not selected. ඔබ තෝරාගෙන නැහැ කියලා එනවා. අපි හිතමුකෝ මෙතන ලකුණු 90යි TM ලකුණු 40යි කියලා. එතකොට එහෙම වුණොත් දැන් මෙතන 85ට වඩා වැඩි 90 කියන්නේ එහෙමනම් පළවෙනි if එක හරි ඒක සත්‍ය වුණොත් තමයි දෙවෙනි if එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇතුලේ සාකාවක් විදියට තියෙන්නේ. එතනදී බලනවා TM වල theory mark වල ලකුණු 60ට වඩා වැඩිද එහෙම නැත්නම් සමානද කියලා. එතෙන්ට ගියාම TM 40යි. TM 40යි කියන්නේ නම් මෙතන අසත්‍ය වෙනවා. එහෙනම් මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනින් පයින් ඇතුළට print you are not selected. ඔබ තෝරාගෙන නැහැ කියලා එනවා. මෙන්න මේ වගන්තියයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මේ වගන්ති මෙන්න මෙතන මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්න නම් මෙන්න මේක ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් PM කියන එකේ යගේ 85 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. TM වලගේ 60 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. එතකොට if එක අපිට මේ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. සංඛ්‍යා තුනකින් විශාලම සංඛ්‍යාව හොයන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියලා කියනවා. සංඛ්‍යා තුනක් ආදානය කරපුවම විශාලම සංඛ්‍යාව ගන්න. මේක එක එක විදිහට ලියන්න පුළුවන්. if එක පාවිච්චි කරන්න පුළුවන් තව විදිහක් තමයි මෙතනදී මම මේ කියන්නේ. මේකේ බලන්න. සංඛ්‍යා තුන ආදානය කරනවා. සංඛ්‍යා තුන අපි හිතමු ගන්නවා එකක් m1 විදිහට. අනිත් සංඛ්‍යාව ගන්නවා m2 විදිහට. ඊළඟ සංඛ්‍යාව ගන්නවා m3 විදිහට. හරිද? එතකොට m1 m2 m3 පළවෙනි එකෙන් අහනවා if m1 greater than m2 greater than m3 මෙන්න if එක මෙන්න මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉතාල වැදගත්. මේකද කියන්නේ m1 මෙතනදී චෙක් කරන්නේ කොහොමද මෙයා පරීක්ෂා කරන්නේ? පරීක්ෂා කරන අනුපිළිවෙල වැදගත්. තර්කයක් ගොඩනගද්දී පරිගණකේ අපි නම් සාමාන්‍යයෙන් ඉස්සරෝම හම්බෙන පදය තමයි තර්කයට යොදාගන්නේ. හැබැයි මතක තියාගන්න පරිගණකය තර්කය සඳහා යොදාගන්නේ ප්‍රකාශනයේ අන්තිම පදයෙන්. ඒ කියන්නේ මෙයා මෙතනින් පටන් ගන්න. මෙතනදී අහනවා m3 වලට වඩා m2 විශාලද? එහෙම විශාල නම් තමයි m2 වලට වඩා m1 විශාලද කියලා අහන්නේ. එතකොට එහෙම වුණොත් m3 වලට වඩා m2 විශාල වෙලා
M2 වලට වඩා M1 විශාල වුණොත් print M1. උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙතන දාන්නම් M1 කියන්නේ 10යි, M2 කියන්නේ 30යි, M3 කියන්නේ 15යි කියලා කියන්නකො. දැන් බලමු මේක ක්‍රියාත්මක කරන විදිය. මේකේ දෝෂ තියෙනවද කියලා බලමු. M1 M3 වලට වඩා M2 විශාලද? M3 වලට වඩා M2 විශාලයි. හරි. ඊට පස්සේ M2 වලට වඩා M1 විශාලද කියලා අහනවා. M2 වලට වඩා M1 විශාලද නැහැ. එහෙනම් මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ලකුණු වලට අනුව. මේ සංඛ්‍යා වලට අනුව. ඊට පස්සේ එහෙනම් චෙක් කරනවා මොකද්ද? එතකොට මේ තියෙන if එකත් එක්ක මේ දෙවෙනි if එකේ සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම tab එකක් තියලා මේක මේ p අකුර කෙලින් මේ if එකට එන්න ඕනේ. ඒ කියන්නේ එතන සම්බන්ධයක් නැහැ. මේ අලුත් if එකක්. වෙනම if එකක්. එතකොට පළවෙනි if එක මෙතනින් ඉවරයි. මෙතනින් අවසන් list. හරි? දෙවෙනි if එකේ M1 M3 වලට වඩා M2 විශාලද කියලා අහනවා. M3 වලට වඩා M2 විශාලද සහ ඊළඟට අහනවා ඊට වඩා M1 කුඩාද? එතකොට M3 වලට වඩා M2 විශාලද? ඒකට වඩා M1 කුඩාද? මෙතනදී මොකද්ද විශාලම එක? M2. මෙන්න මෙතනදී M1 වලට වඩා M2 විශාලයි, M3 වලට වඩා M2 විශාලයි. එතකොට විශාලගේ මොකද්ද? M2. එහෙනම් මෙතනදී මෙන්න මේ වගන්තිය ක්‍රියාත්මක වෙනවා. මේ වගන්තිය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ගත්තොත් එහෙම M1 M3 වලට වඩා M2 විශාලද? M2 වලට වඩා M1 විශාලද කියලා අහනවා. M3 වලට වඩා M2 විශාලද? M2 වලට වඩා M1 විශාලද? M3 කීයද? 15යි, M2 30යි, M1 10යි. එහෙනම් මේක අසත්‍යයි, මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකේ හැබැයි දෝෂයක් තියෙනවද කියලා බලන්න. දෝෂයක්. මේක හරි. මේකට අනුව නම් ඔන්න 30 විශාලයි කියලා ආවා. අපි මෙතන 20යි, මෙතන 10යි, 5යි ගමු M1. ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. 20 එනවා. මේකත් හරි. මෙහෙම ගත්තොත් එහෙම 10යි 30යි 35යි. පළවෙනි එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවෙනි එක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. තුන්වෙනි එක මෙතනදී අහනවා M3 වලට වඩා M2 කුඩාද? හරි. M2 වලට වඩා M1 කුඩාද? හරි. එහෙමනම් මේකත් ක්‍රියාත්මක වෙනවා. M3 විශාලම කියනවා. අපි තව එකක් ගමු. 40යි 30යි 35යි. මේකේ අවුට්පුට් එක අපි බලාපොරොත්තුව විශාලම සංඛ්‍යාව 40 ලැබෙනවද නැද්ද? මට කියන්න බලන්න ඔයාලගේ උත්තර. මේකට උත්තරය 40 ලැබෙනවද නැද්ද? මම මෙතන දාන්නම් 35 නෙමෙයි 30. හරි. මේකේ 40 ලැබෙනවද නැද්ද? ලැබෙනවා කියන්න බලන්න. එහෙම නැත්නම් මට chat එකට දාන්න. මොකද කියන්නේ ඔයාලා? 40 ලැබෙනවද නැද්ද? සඳලි විමුක්ති ලැබෙන්නේ නැහැ. විමුක්ති කියනවා ලැබෙන්නේ නැහැයි කියලා. තව අනිත් අය කියන්න බලන්න. ලැබෙයිද නැද්ද? ලැබෙන්නේ නැහැ. චමොත් ලැබෙන්නේ නැහැ. හා දිනුපත් කියන ලැබෙන්නේ නැහැ. අනිත් අය මොකද කියන්නේ? උත්තරයක් දෙන්න බැයිද? හොඳයි. දෙමින්ද එන්නේ නැහැ. ඔව්. ඇත්තටම මේකේ ලැබෙන්නේ නැහැ හේතුව ඇයි මේ ප්‍රකාශනය මෙන්න මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්න නම් උඩ ප්‍රකාශනයේ සත්‍ය වෙන්න ඕන. මොකද්ද? M3 වලට වඩා M2 කුඩා වෙන්න ඕන. M3 වලට වඩා M2 කුඩා. හරි මෙතන හරි දැන්. මේ කෑල්ල නම් හරි.
M2 වලට වඩා N1 කුඩා වෙන්න ඕන. කුඩා නෑ මෙයා 35යි. එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එක වැරදි. මෙතන නිවැරදි කරලා ලියනවා නම් කොහොමද ලියන්නේ දැන්? මේ වගන්තිය. නිවැරදි කරලා ලියනවා නම් කොහොමද ලියන්නේ? හරි මේ ප්‍රශ්න ලියා ගන්නකො. පහත ලියා ඇති පහත ලියා ඇති Python ක්‍රමලේඛයෙන් පහත ලියා ඇති Python ක්‍රමලේඛයෙන් විශාලම සංඛ්‍යාව සංඛ්‍යා තුනකින් විශාලම සංඛ්‍යාව සංඛ්‍යා තුනකින් විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වේ. නමුත් එම ක්‍රමලේඛයෙහි දෝෂ සහිතයි. එම ක්‍රමලේඛය දෝෂ සහිතයි. දෝෂ සහිතයි. එම දෝෂ ඉවත් කර ක්‍රමලේඛය නැවත ලියන්න. එම දෝෂ ඉවත් කර ක්‍රමලේඛය නැවත ලියන්න. ක්‍රමලේඛය නැවත ලියන්න. ලියා ගන්න ක්‍රමලේඛය ලියලා නිවැරදි කරලා කේතරීලා පස්සේ මට දාන්න. නැත්නම් රන් කරලා බලන්න. මේ වාගේ එකක් ඔයාලා රන් කරලා නිවැරදි කරන්න එපා. රන් කරන්න ඉස්සර වෙලා නිවැරදි කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ රන් කරලා බලන්න. එතකොට මොකද එතකොටයි චින්තනයේ ලොජික් එක පුරුදු වෙන්නේ. ලොජික් එක පුරුදු නැත්නම් අපිට විභාගෙට උත්තර ලියා ගන්න බෑ. මේක රන් කරොත් ඉස්සරවම ඔයාලට දෝෂي පේනවා. ඊට පස්සේ ඔයාලා දෝෂේ නිවැරදි කරලා රන් කරලා බලලා උත්තරේ ලියන්න යන්න එපා. එහෙම වුණොත් විභාගෙටත් එහෙමනේ කරන්න වෙන්නේ. රන් කරලා බලන්න වෙන ප්‍රෝග්‍රෑම් එකක්. අපිට විභාගෙදි රන් කරලා බලන්න හම්බෙන්නේ නැහැ. අපිට තර්ක කරලා විතරයි ලියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි තර්කානුකූලව හිතලා ප්‍රෝග්‍රෑම් එක ලියන්න. ලියලා ඔයාලා රන් කරලා බලන්න දෝෂයක් තියෙනවද කියලා. දෝෂයක් තිබ්බොත් නිවැරදි කරන්න. හරි ලියාගත්තද? ලියාගන්නද නේද? හොඳයි. line indentation කියන එක ඔයාලා දන්නවා මම මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ ගොඩක්. දැන් if එකේදී ඒක විස්තර කරා. if එක යටතේ නේවා indent එකක් තියලා ලියන්න ඕන. else එක යටතේ නේවා indent එකක් තියලා ලියන්න ඕන. මේකට අයිති නැත්නම් indent එක එළියට ගන්න ඕන. මේක මම ආයෙ පැහැදිලි කරන්න යන්නේ අපි එදා කතා කරේ නෑ. අද පටන් ගන්න තියෙන්නේ මොකද්ද? loops එහෙම නැත්නම් repetition පුනර්කරණ ගැන කතා කරන්න තියෙන්නේ. පුනර්කරණයක් කියලා කියන්නේ මොකද්ද? ක්‍රමලේඛයක් තුල එකම වගන්තිය හෝ වගන්ති කිහිපයක් නැවත නැවත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම. එක වගන්තියක් හරි වගන්ති කිහිපයක් හරි. ඒකක් තමයි පුනර්කරණය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙතන තියෙනවා කියලා හිතන්නකො මේ වගන්ති ටිකක්. මෙන්න මේ වගන්ති ටික. මෙතන වගන්ති තියෙනවා 4ක්. මේ වගන්ති 4 10 වතාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. 10 වතාවක් ක්‍රියාත්මක කරන්න නම් මේ වගන්ති 4 මෙන්න එකපාරක් ලියුවා. ආයෙත් ඕන නම් අපිට වගන්ති 4 තව පාරක් ලියුවා. ඒතකොට මෙන්න පළවෙනි පාර, දෙවෙනි පාර ඔය විදිහට යන්නේ. එහෙම කරන්න ගියොත් එහෙම ආකාරයක් සමයිනේ. ඒ නිසා මෙතන එකපාරක් ලියලා මේක 10 වතාවක් ක්‍රියාත්මක කරන එක තමයි පුනර්කරණයක් කියලා කියන්නේ. එතකොට පුනර්කරණයක් කියලා කියන්නේ මොකද්ද? ක්‍රමලේඛයක් තුල තියෙන වගන්තියක් හෝ වගන්ති කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක කිරීම. පුනර්කරණ සඳහා භාවිතා කරන Python වල භාවිතා කරන ව්‍යුහ දෙකක් තියෙනවා. එකක් තමයි while loop එක, අනිත් එක for loop එක. මේ දෙකම ඊටාම වැදගත්. මේ දෙකම ඊටාම වැදගත්.
මේ ටික දන්නේ නැත්නම් ඇත්තටම Python ක්‍රියා ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරන්න බෑ මේ පුනර්කරණ දන්නේ නැත්නම්. ඕනෑම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා නම් පුනර්කරණ කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. එතකොට මේක කතා කරද්දී nested loop නීඩිත පුනර්කරණ ගැන කතා කරනවා. ඒ කියන්නේ පුනර්කරණය තුළ පුනර්කරණ. එතකොට පුනර්කරණ ගත්තාම ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් while loop එක අනිත් එක මොකද්ද? for loop එක. ප්‍රධාන වර්ග දෙකයි. මම මේක වීඩියෝ එකේ දාන හින්දා නෝට් එක ඕනද? මට කියන්නකෝ. ඔයාලා නෝට් එක ඕනද? සදීප මම දන්නේ මේ කට්ටිය බලන්න නෝට් එක දෙන්න සර්. නෝට් එක දෙන්න. නෝට් එක ඕනද? තරුසි මට කවුරු හරි කියන්නේ මට ඇහුන්නේ නැහැ කියපු එක. වීඩියෝ එක විතරක් තිබ්බොත් මදිද? කියන්න පුතේ කවුරු හරි නැත්තම් මම දන්නේ නැහැ මේක. සජානි කවුරු හරි ඉතින් කතා නෝට් එක දෙන්න සර්. නෝට් එක දෙන්න. හරි. අපි ලියාගමු Python වල පුනර්කරණය සඳහා ප්‍රධාන ව්‍යුහ දෙකක් යොදා ගනී. Python වල පුනර්කරණය සඳහා ප්‍රධාන ව්‍යුහ දෙකක් යොදා ගනී. මම මේකෙදි කතා කරගෙන යන්නේ සම්පූර්ණ Python ඒකකෙම නෙමෙයි. ඒකක මේ කතා කරන්න ගියොත් එහෙම ලොකු කාලයක් යනවා. ඒකේ සාරාංශයක් තමයි කතා කරගෙන යන්නේ. සංකල්ප ටික කතා කරගෙන යනවා. සමහර වෙලාවට සමහර අවත්‍ය මේ උදාහරණ සමහර සංකල්ප පැහැදිලි කරන්න බෑ උදාහරණයක් නැතුව. ඒ තැන් වල උදාහරණ පාවිච්චි කරනවා. ඇත්තටම සම්පූර්ණ ඒකකෙම නෙමෙයි විතා ඉක්මනින් කතා කරගෙන යන එක. Python වල පුනර්කරණය සඳහා ප්‍රධාන ව්‍යුහ දෙකක් යොදා ගනී. එක while loop එක, දෙක for loop එක. එක while loop, දෙක for loop. යට තරුවක් දාලා ලියා ගමු. ක්‍රමලේඛවලදී පුනර්කරණය භාවිතා කිරීමට සිදුවන අවස්ථා ඇත. පුනර්කරණය තුල පුනර්කරණය භාවිතා කිරීමට සිදුවන අවස්ථා ඇත. එවැනි අවස්ථා නීඩිත පුනර්කරණය එහෙම නැත්නම් nested loops අතු බෙදලා තියෙනවා. nested loops ලෙස හඳුන්වයි. අපි ඉස්සෙල්ලාම කතා කරමු while loop එක. මාතෘකාවෙන් දාගන්නකො while loop. while loop එකේදී දැන් පුනර්කරණයක් වෙන්න නම් කොන්දේසියක් තියෙනවා අනිවාර්යෙන්ම. පුනර්කරණයක් වෙන්න නම් කොන්දේසියක් පරීක්ෂා කරනවා. කොන්දේසිය සත්‍ය අසත්‍යතාවය මත තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ. while loop එකේදී කොන්දේසියක් පරීක්ෂා කරනවා. ඒකෙදි ඒ කොන්දේසිය සත්‍ය නම් විතරයි පුනර්කරණය වෙන්නේ. කොන්දේසිය තෘප්ත නම් එහෙම නැත්නම් තර්කයේ සත්‍ය නම් විතරයි පුනර්කරණය වෙන්නේ. කොන්දේසිය අසත්‍ය වුණු වහාම පුනර්කරණය නතර වෙනවා. ඒක තමයි while loop එකේ විශේෂත්වය. ලියාගමු අපි ඒක. පුනර්කරණය ආරම්භයේදීම කොන්දේසියක් පරීක්ෂා කරන අතර එය සත්‍ය නම් පමණක් පුනර්කරණය සිදුවේ. එය සත්‍ය නම් පමණක් පුනර්කරණය සිදුවේ. කොන්දේසිය අසත්‍ය වූ විගසම පුනර්කරණය එන හිටි එහෙම නැත්නම් නතර වේ. කොන්දේසිය අසත්‍ය වූ විගසම පුනර්කරණය නතර වේ. මම මේ නෝට් එකේ මෙතන නම් වැරද්දක් තියෙන්නේ. සිදුවේ නෙමෙයි පුනර්කරණය
නතර වේ. syntax කාරක රීතිය while loop එක පාවිච්චි කරන ආකාරය ඒකට ව්‍යාකරණ වාගේ ප්‍රෝග්‍රෑමින් වල පාවිච්චි කරනවා ව්‍යාකරණ වාගේ රීතීන් කිහිපයක් භාෂාවක ව්‍යාකරණ තියෙන ඒ වාගේ පරිගණක භාෂාවලත් ව්‍යාකරණ තියෙනවා ඒ වාගේ පාවිච්චි කරනකොට එතන ව්‍යාකරණ කියන්නේ syntax කියලා ඉංග්‍රීසියෙන් කියනවා එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද කාරක රීති කියලා කාරක රීති මේවා හරියට නිකන් ව්‍යාකරණ වගේ භාෂාවක එතකොට while loop එක පාවිච්චි කරන කාරක රීතිය අපි දක්වන්නේ මෙන්න මේ වගේ while ඊට පස්සේ තර්කය එහෙම නැත්නම් කොන්දේසිය ලියනවා ඊට පස්සේ ස්ටේට්මන්ට් මේ කොන්දේසිය සත්‍ය වුණොත් පහළ තියෙන වගන්ති ක්‍රියාත්මක වෙනවා උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මෙතන ලියන්නම් while උඩින් අපිට විචල්‍යයක් ඕන වෙනවා n සමානයි බිඳුවයි while n less than 10 ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ තිත් දෙක එහෙම නැත්නම් කෝලන් මාක් එක තියන්න ඕනේ. තියලා ඊට පස්සේ අපි ලියන්න ඕන වගන්ති ටික ලියන්න පුළුවන්. මෙතන මම ලියනවා print n සමානයි n+1 ඔය විදිහට. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? n වලගේ 10ට වඩා අඩුද කියලා පරීක්ෂා කරනවා කොන්දේසිය. ඒක සත්‍ය නම් දැන් n වලගේ බිඳුවයිනේ. ඒ කියන්නේ මෙතන කොන්දේසිය සත්‍යයි 15 වගන්තියට යනවා පුනර්කරණය වෙනවා. print n print කරන්න කියනවා. එතකොට බිඳුව print වෙනවා. ඊට පස්සේ n වලට එකක් එකතු කරනවා n වලගේ 1 වෙනවා. 1 වුණාට පස්සේ නැවත උඩට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරාම n වලගේ 10ට වඩා අඩුද කියලා පරීක්ෂා කරන්නේ. ඒ බිඳුවට එකක් එකතු වුණාම 1යි 10ට වඩා අඩුයි ක්‍රියාත්මක වෙනවා. ආයේ පහළට එනවා. n print කරන්න කියනවා. 1 print වෙනවා. එකට එකක් එකතු වෙනවා. ආපහු ඒක n වලට පවරනවා 2 වෙනවා. 2 10ට වඩා අඩුද කියලා පරීක්ෂා කරනවා. අඩුයි print n 2 ඔය විදිහට මෙයා කීය දක්වා print වෙනවද? 0 1 2 3 4 5 ඔය විදිහට මෙයා 9 දක්වා යනවා. හිතන්නකො දැන් 9 print වුණා. ඊට පස්සේ 9ට එකක් එකතු වුණා 10යි. උඩට ගිහිල්ලා පරීක්ෂා කරනවා 10 10ට වඩා අඩුද? 10 කියන එක 10ට වඩා අඩු නෑ. කොන්දේසිය අසත්‍යයි පුනර්කරණය යන හිටිනවා. එතකොට 0.9 දක්වා මේකේ අවුට්පුට් එක එන්නේ. මේ තියෙන අවුට්පුට් එක. ඒ while පුනර්කරණයේ කොන්දේසිය එහෙම නැත්නම් while පුනර්කරණය පාවිච්චි කරන ආකාරය. ඊට පස්සේ ඒක රූප සටහනකින් අපිට දක්වන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මෙතනත් තියෙන්නේ while පුනර්කරණයට උදාහරණ දෙකක්. මේ උදාහරණ දෙක ගත්තොත් කොහොමද? මුලින්ම මතක තියාගන්න ඕන මේ while වලදී while පුනර්කරණයේදී පුනර්කරණය පාලනය කරන්න විචල්යක් අපිට ඕනේ. පුනර්කරණය පාලනය කරන්න විචල්යක් ඕනේ. එතකොට මේ count කියලා කියන්නේ control variable එක. අපි කියනවා පාලන විචල්‍ය control variable එක. පාලක විචල්‍ය. එතකොට පුනර්කරණය පාලනය කරන විචල්‍ය තමයි මේකේ count. පාලක විචල්‍ය. ඒකෙන් තමයි පුනර්කරණය පාලනය කරන්නේ. එතකොට while loop එක ආරම්භ වෙන්න ඉස්සර වෙලා තේරුම් ගන්න සංකල්පය තමයි මේ පාලක විචල්‍ය අපි අර්ථ දක්වන්න ඕනේ. පාලක විචල්‍ය මෙන්න මේ පාලක විචල්‍ය මොකද්ද? count කියන එක. ඒක මම අර්ථ දක්වලා තියෙනවා. මොකද්ද? count සමානයි බිඳුවයි. එතනින් පස්සේ තමයි while එක පාවිච්චි කරන්නේ. count while count less than 9. count වල අගය 9ට වඩා අඩුද කියලා අහන්නේ. කොන්දේසිය මොකද්ද? එතකොට පුනර්කරණය සිද්ධ වෙන්නේ count පාලක විචල්‍ය අගය 9ට වඩා අඩු නම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ 8 ඉඳලා 15ට තියෙන අගයක්. 8 ඉඳලා 15ට බිඳුව ඍණ 1 ඍණ 2 ඉවත් වෙන්න පුළුවන්. ඍණ අනන්තය දක්වා එහෙම යන්න පුළුවන්. එතකොට count කියන විචල්‍ය 9ට වඩා අඩුද කියලා අහනවා. අඩු නම් මෙන්න මේවා ක්‍රියාත්මක වෙනවා. the count is මොකද්ද? count. the count is කියලා print කරන්න කියනවා count. එතකොට පළවෙනි output එක තමයි මොකද්ද? පළවෙනි වගන්තිය the count is count කියන්නේ බිඳුවයි. එතකොට ඉස්සරවම print වෙනවා මොකද්ද? the count is 0. ඊට පස්සේ count වලට එකක් එකතු කරනවා. count වලට එකක් එකතු කරනවා count 0 තිබ්බේ දැන් ඒක 1 වෙනවා. 1 ආවට පස්සේ 9ට වඩා අඩුයි. the count is 1. ඔය විදිහට යන්නේ. එතකොට ඊට පස්සේ count is 2